ඔයගොල්ලන්ට මම ගිය සතියේ HTML වල මූලික ලක්ෂණ කියන කොටස ඒ කොටස දක්වා කරා. අද අපි මූලික ලක්ෂණ කොටසේ නෝට් එකක් දාගන්න අවශ්‍ය නැහැ. HTML කේතයේ HTML කෝඩ් එක මම කිව්වා ප්‍රධාන කොටස් තුනක් තියෙනවා කියලා මම එදා කියලා දුන්නා. ඒකෙදි අනිවාර්යයෙන්ම අපි ඉස්සර වෙලා අඳුන ගන්න ඕන මූලිකාංගය මොකක්ද කියලා. ඒ වගේම ඒ සඳහා පාවිච්චි කරන ගුණාංග මොනවද? ඒ වගේම මේ ගුණාංගය සඳහා ඇඩ් කරන වැලියු එක කියන්නේ අගය මොකක්ද කියලාත් අපි අඳුන ගන්න ඕනේ. එතෙන්දී හිතන්න සාමාන්‍යයෙන් මිනිස්සෙක්ගේ ඇත්තටම මිනිසා කියන්නේ මූලිකාංගය. මූලිකාංගය කියලා හිතන්න. ඒතර මිනිසාගේ මුහුණෙන් පෙන්නනවා ගුණාංග. නේ? ඒ නිසා මිනිස්සු සාමාන්‍යයෙන් කරන දෙයක් තමයි තමන්ගේ මුහුණේ නේද? ගුණාංග වෙනස් කරන්නනේ. ගෑල් ළමයි නම් මේකප් එකක් එහෙම දාලා යනවා. ඇයි මේකප් එකෙන් එයාගේ අගය වැඩි වෙනවා කියලා එයා හිතනවා. කියන්නේ වැලියු එක වැඩි වෙනවා කියලා හිතනවා. එතකොට මොකෝ වෙන්නේ? නේද? අර ගුණාංගය වෙනස් වෙනවා. ඒ කියන්නේ හිත, ඒ කියන්නේ ඇතුලේ ඉන්න පුද්ගලයා හොඳ නැති වෙන්න පුළුවන්. ඒ වුණාට අර මේකප් එක තුලින් මොකද වෙන්නේ? ඔහු හොඳ පුද්ගලෙක් වගේ පේනවා. හරිද? ඉතින් මේ HTML වලට හොඳම උදාහරණ HTML වල මෙන්න මේ කොටස් තුන අඳුන ගන්න පුළුවන් හොඳම උදාහරණය තමයි මම කියලා දුන්නේ ඔයගොල්ලන්ට නේද? HTML වලත් ෆේස් එක වගේ මිනිස්සු ෆේස් එක වෙනස් කරනවා. ඒකට අගයක් විදියට මේකප් එකක් දානවා. මේකප්ස් වලට විවිධ කලර්ස් පාවිච්චි කරනවා වගේ අපිට මෙතෙන්දිත් ෆොන්ට් සඳහා විවිධ කලර්ස් පාවිච්චි කරන්න පුළුවන්. හරිද? එතකොට ඔයගොල්ලන්ට ටියුට් එක ලැබෙන්නේ නැති ටියුට් එක නැති කෙනෙක් ඉන්නවා නම් ටියුට් එක වෙබ් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න. හරිද? නැත්තම් දැනට ශනිකව නෝට් එකක් දාගන්න. හරි. ඊට පස්සේ අපි මෙන්න මේ කොටස් තුන, ඒ කියන්නේ මූලිකාංග මොනවද, ගුණාංග මොනවද, අගයන් මොනවද? අදන්නේ කොටස් තුන පදනම්ව තමයි අද අපි HTML tag ගැන මෙතනින් එහාට ඉගෙන ගන්න. හරිද? මෙතෙන්ද ඔයගොල්ලන්ට ආයි මේ font tag එක මොකද්ද, මේ face ගුණාංග, color ගුණාංග ඒව ගැන ආයි කියලා දෙනවා. හරිද? ඊට අමතරව අර දල වශයෙන් තමයි මම මේ එදා දවසේ ඔයගොල්ලන්ට මේ tabs ගැන, ඒ කියන්නේ මේ උසුලන, සිංහලෙන් අපි කියන්නේ tabs වලට උසුලන කියලානේ. එතකොට මේ tabs ගැන අවබෝධයක් මම එදා දුන්නා. හරි. එතකොට මෙතෙන්දි මේ දීලා තියෙන මේ tabs එකින් එක අපි වෙනම අද ඉගෙන ගන්නවා කොහොමද ඒවා අපි notepad එකේ use කරන්න කියලා. හරිද? right. මේ තියෙන ඔයගොල්ලන්ට මේ ඔයගොල්ලන්ට පේන්නේ ඔයගොල්ලෝ 11 වසරේදී. හරිද? 11 වසරේට සමහරක් ගියාට පස්සේ ඔයගොල්ලෝ grade 11 වෙද්දී සමහරක් විට පුතේ සිලබස් එක වෙනස් වෙන්න පුළුවන්. සිලබස් එක වෙනස් වුණාට HTML පාඩම අනිවාර්යෙන් තියෙනවා. ඒතකොට HTML පාඩම වෙනස් වෙන්නේ නැහැ. මේ HTML පාඩමේ මේ tags ගැන කියන්නේ වර්ණවත් පිටු තිබුණාට නෝට් එක වෙනස් වීමක් වෙන්නේ නැහැ. මේ විදිහට තමයි මේ tabs වල වෙනස් වීමක් වෙන්නේ නැහනේ. මේ නිසා හරි. මම විවෘත කරගන්න ඕපන් කරගන්නවා notepad මුදුකාංගය. ඔයගොල්ලන්ට පේනවා මේ තියෙන්නේ notepad software එක මම ඕපන් කරගෙන. එතකොට ඔයගොල්ලෝ notepad මුදුකාංගය මත ටයිප් කරන දෙයක් තමයි ඔයගොල්ලන්ට ඕපන් කිරීමේ හැකියාව තියෙන්නේ. හරි. බලන්න. මෙතෙන්දී මම මෙන්න මේ කෝඩ් එක
notepad එකට paste කරගන්නවා. හරි. ඔයගොල්ලෝ මම එකින් එක පැහැදිලි කරන්නම් මෙතෙන්දී. ඔයගොල්ලෝ අනිවාර්යෙන් මුලින්ම notepad එක තුල type කරගන්න ඕනේ මෙන්න මේ HTML කියන ටැග් එක. එතකොට මේ HTML කියන ටැග් එක ඕපන් කරනවා වගේම අවසානයේ සඳහන් කරගන්න ඕන HTML close ටැග් එකත්. ඒ විදිහට head open ඒ විදිහට අපි මේ කෝඩ් එකේ හිස කියන කොටස head කියන කොටස අපි මේ විදිහට type කරන් තිනවා. ඊට පස්සේ මෙන්න මේ body කියන කොටසේ ඔයගොල්ලන්ට පේනවා body tag එක මැද තමයි web එකේ සඳහන් වෙන්න ඕන සියලුම දේවල් කෝඩ් එක ටයිප් වෙන්නේ source code එක ටයිප් වෙන්නේ මේ body කියන tag දෙක අතර මැද. හරි. එතකොට මෙතෙන්දී අපි h2 කියලා tag එකක් use කරලා දිනවනේ. මෙතෙන්දී මේ h2 කියන එකෙන් අර්ථ වෙන්නේ headings. ඒ කියන්නේ ඔයාලා යොදන මාතෘකාව. දැන් මේකේ මාතෘකාව වෙලා තියෙන්නේ ශ්‍රී ලංකාව කියන එක. එතන මේ ශ්‍රී ලංකා කියන වචනේ මාතෘකාවේ font size එක තීරණය කරන්නේ. කියන්නේ web එකේ ප්‍රදර්ශනය වෙන්න ඕන font size එක තීරණය කරන්නේ මෙන්න මේ h2. ඊට පස්සේ මේ ශ්‍රී ලංකා කියන වචනය වෙබ් එකේ පිහිටන්න ඕන ස්ථානය තීරණය කරලා තියෙන්නේ මෙන්න මේ center කියන tag එකේ. ඊට පස්සේ මේ ශ්‍රී ලංකා කියන වචනය font එකක්නේ. ඒ කියන්නේ අකුරු වලින් සඳහන් වෙන්නේ. එතකොට මේකේ මූලිකාංගය වෙන්නේ font. ඒ කියන්නේ මේ අකුරු කොහොමද මේ කියන්නේ මොන font වර්ගෙන්ද paste වෙන්න ඕන. ඒ කියන්නේ paste කියන්නේ font කියන මූලිකාංගයේ ගුණාංගය වෙනවා. ඒ ගුණාංගයක් අපි දානකොට ඒ කියන්නේ value එකක් add කරනකොට මෙන්න මේ face කියන එකට අපි සමාන ලකුණත් එක්ක සඳහන් කරන්න ඕන මෙන්න මේ string එකක් විදියට. එතකොට අපි මේ විදියට පෙරලි ක්‍රමා දානවා. හරිද? මේ Arial කියලා කියන්නේ font වර්ගය. අනිවාර්යෙන්ම value එකක් add කරනකොට මේ විදියට add කරන්න මතක තියාගන්න. පේනවනේ ඔයගොල්ලෝට color කියන්නේ ගුණාංගය. ඔයගොල්ලෝ අහයි දැන් color වලට අකුරු වැරදි නේද මිස් කියලා. හරිද? ඔයාලා හරියට color වලට spelling type කරලා බලන්න එපා. හරියට color spelling type කරොත් code එක වරදිනවා. මේ විදිහට තමයි HTML වල color කියන එක දීලා තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ blue කියන එක අර විදිහටම value එකක් විදිහට add කරලා තියෙනවා. හරිද? ඊට පස්සේ ඒ open කරපු පිළිවෙලටම close කරලා තියෙන ඔයගොල්ලන්ට පේනවා font කියන මූලිකාංගේ tag එක තමයි අන්තිමට open කරලා තියෙන්නේ. ඒක හැබැයි මුලින් close වෙලා තියෙනවා. center tag එක තමයි ඊළඟට open වෙලා තියෙන්නේ. ඒක දෙවෙනියට close වෙලා තියෙනවා. මුලින්ම open වෙච්ච heading tag එක ඔයගොල්ලන්ට පේනවා අවසානයේ close වෙලා තියෙනවා. අන්න ඒ පිළිවෙල තමයි ඔයගොල්ලෝ මේක කරන්න ඕන. අපි මේ code එක save කරලා බලමු කොහොමද මේක save වෙන්නේ කියලා. හරි. අපි දන්නවා මම ගිය සතියේ කියලා දුන්නා ඔයගොල්ලෝ මේක save කරන්න හැටි. file save මත click කරලා ඔයගොල්ලන්ට මේකේ text එක අවශ්‍ය නම් text document එකක් විදියට source code එකක් වෙන විදියට save කරගන්නත් පුළුවන්. එහෙම අනවශ්‍ය නම් මම මේක type කරනවා නමක් මෙතන. නම type කරද්දී ඔයගොල්ලෝ අනිවාර්යෙන් .html කියන extension එක සඳහන් කරන්න අමතක කරන්න එපා. ඊට පස්සේ මෙතන save as type එක all files දෙන්න. හරි. මෙතෙන්දී මම desktop එකේ folder එකක් හදලා එතෙන්ට මම save කරගන්නවා. හරි. දැන් අපි open කරලා බලමු document එක. අපේ web browser එකකින් ඔයගොල්ලන්ට පේනවා මේ මම save කරපු folder එක ඇතුලේ මම save කරපු HTML code එක web browser එකෙන් හරහා මම open කරනවා. හරි. ඔයගොල්ලන්ට පේනවා මේ ශ්‍රී ලංකා කියලා මෙතන සඳහන් වෙනවා. හේතුව අපි title name එකට ශ්‍රී ලංකා කියන වචනේ දුන්නා. ඒ වගේම මේ ප්‍රතිදානය වෙනවා අපේ වෙබ් පිටුවේ ශ්‍රී ලංකා කියන වචනේ. ඒක නිල් පාටින් පෙන්වන්නේ අපි color එක සඳහා blue කියන එක දීපු නිසා. හරි. අපි මේකේ මේ code එකේ වෙනස් කරලා බලමු. දැන් කිහිපයක්.
එතකොට ඔයගොල්ලෝ මේ කොටස දන්නවා ශ්‍රී ලංකා කියලා තියෙන නිසා තමයි මෙතන ටැබ් එකේ නම ශ්‍රී ලංකා කියලා තියෙන්නේ ටයිටල් නේම් එක විදියට. මෙතන මම H2 කියන එක ඔයගොල්ලන්ට මේ headings යන පිළිවෙල කියන්නේ H1 වල ඉඳලා H6 දක්වා තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. එතන එහාටත් අපි දීලා බලමු කොහොමද වෙන්නේ කියලා. මම මෙතන දෙනවා H1 කියලා. ඒ වගේම මෙතනත් ක්ලෝස් වෙන්නත් ඕන H1 කියලානේ. හරි. මම ඒක වෙනස් කරලා ඉවර වෙලා ෆයිල් වල නැවත සේව් කරනවා. හරි. ඊට පස්සේ මම මේක රිෆ්‍රෙෂ් කරනවා. ඔයගොල්ලන්ට පේනවා H1 දුන්නට පස්සේ H2 වලට වඩා ෆොන්ට් සයිස් එක වැඩි වෙලා තියෙනවා. හරි. අපි H2 වලට වඩා අඩු වගේක් දීලා බලමු. අපි දෙමු H6 කියලා. දීලා සේව් කරන්න. දැන් අපි රිෆ්‍රෙෂ් කරලා බලමු. ඔයාලට පේනවා දැන් H1 දුන්නට වඩා, ඒ කියන්නේ H2 වලටත් වඩා ෆොන්ට් සයිස් එක ගොඩක් අඩු වෙලා තමයි අපිට දැන් මෙතන පෙන්වන්නේ. හරි. ඒ විදිහට ඔයගොල්ලන්ට දැන් තේරෙනවා මේ heading tag එක පිළිබඳව ඔයගොල්ලන්ට අවබෝධයක් තියෙනවා. කොහොමද මේ heading tag එක, ඒ කියන්නේ H6 tag එක HTML තුල use වෙන්නේ කියලා. හරි. මෙතන අපි note එකක් දාගමු. උතෙන්ට ඔයගොල්ලෝ ලියන මාතෘකාවක්, ඒ කියන්නේ පළවෙනි මාතෘකාව header උසුලනය කියලා ලියන්න note එකේ. header උසුලනය. ඔයගොල්ලෝ හැමෝම වීඩියෝ ඔන් කරනවා නම් හොඳයි. මොකද මට බලා ගන්න ඕනේ ඔයගොල්ලෝ නෝට් එක ලියලා ඉවර වුණාම එතනින් ඉඳන් මේකයි මම නෝට් එක කියවන්නේ නිසා හෙඩර් උසුලනේ අපි ගැන පොඩ්ඩක් ලියාගමු. හරි. ඔයාලා ලියන්න මෙම නෝට් එකට වෙබ් පිටුවක මාතෘකා ආදිය ලේඛනයේ අනිකුත් පාට වලින් වෙන්ව උද්දීපනය කර දැක්වීම සඳහා අකුරුවල ප්‍රමාණය විශාල කිරීමට හෙඩර් උසුලනය භාවිතා කරයි. එතෙන්ටම ලියන්න. එතකොට ඔයගොල්ලෝ දන්නවා මෙතන H1 වල ඉඳන් H6 දක්වා තමයි header tags තියෙන්නේ. එතකොට ඔයගොල්ලෝ දන්නවා H1 එකෙන් විශාල fonts ලබා ගන්නත් පුළුවන්. H2 වලට මදක් ගණකම, ඒ කියන්නේ ප්‍රමාණයෙන් අඩු font ලබා ගන්න පුළුවන්. H6 වල කුඩාම අකුරු තමයි ලබා ගන්න පුළුවන් වෙන්නේ. ලියන්න එතන H1 සිට H6 දක්වා හෙඩර් උසුලන ඇත. හරි. අපි ඊළඟ නෝට් එකේ ලියමු. මාතෘකාව ෆොන්ට් උසුලනය. ෆොන්ට් ටැග් එක. ෆොන්ට් උසුලනය.
හරි. ඔයගොල්ලෝ යන ෆොන්ට් උසුලනය කියලා ලියලා අපි මෙතෙන්දී උදාහරණයක් ඉස්සරහට ලියා ගමු. එතකොට අපිට ඒක තේරුම් ගන්න ලේසි නිසා ඔයගොල්ලෝ මම මෙන්න මේ highlight කරලා තියෙන කොටස ඔයගොල්ලෝ ලියා ගන්න note එකට. මෙතන තියෙනවා font tag එක open කරලා font size එක දීලා තියෙනවා මෙතන string එකක් විදිහට 5 කියලා. එතකොට ඔයගොල්ලෝ inverted comma ඇතුලේ තමයි ඒක ලියන්න ඕන. මම කියලා දුන්නා value එකක් ලියනකොට අනිවාර්යෙන්ම inverted comma ඇතුලේ තමයි දාන්න කියලා. ඊළඟට face මේ විර්ධනා කියන්නේ font වර්ගයක්. ඊට පස්සේ color spelling හරියට ලියන්න එපා. හරි. මේ color එක මොකක්ද කියලාත් ඔයගොල්ලන්ට පේනවා මෙතනින්. ශ්‍රී ලංකා කියන්නේ අදාළ වචනය font. එතකොට ප්‍රතිදානය වෙන්නේ මෙන්න මේ විදියට කියලා. පෙළ පොතේ පොඩි වැරද්දක් තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා මේකේ වර්ණය ඇත්තටම සාදාම් පාටක්. ඒ වුණාට ශ්‍රී ලංකා කියන වචනේ කොළ පාටින් තමයි මෙතන ප්‍රතිදානය කරලා තියෙන්නේ. ඒක එච්චර ගණන් ගන්න එපා. ඒක පෙළ පොතේ වැරද්දන්නේ. හරි. ඒ කොටස ලියලා ඉවර නම් ඔයාලා ඊළඟට අපි ලියමු font tag එක ගැන. ලියන්න මෙහෙම. font උසුලනයේදී size, face හා color ලෙස ප්‍රධාන ගුණාංග තුනක් ඇත. මෙහිදී පෙරනිමි ප්‍රමාණය default size කියන්නේ පුතේ පෙරනිමි ප්‍රමාණය කියලා කියන්නේ අපි කිසිම අගයක් නොදුන්න වෙලාවට ඒ කියන්නේ අපි heading එකක් හරි font size එකක් හරි 5 කියලා නොදුන්න වෙලාවට එයා විසින් ස්වයංක්‍රීයව ලබා දෙන ප්‍රමාණයට තමයි අපි පෙරනිමි ප්‍රමාණය කියලා කියන්නේ. එයා විසින් ලබා දෙන font size එක වෙන්නේ එතකොට 3. හරිද? අපිට පුළුවන් value එකක් add කරලා 3ට වඩා font size එක වැඩි කරගන්න. පෙරනිමි ප්‍රමාණය කියන්නේ එයා විසින් කියන්නේ HTML විසින් අපිට ලබා දෙන font size එක. හරිද? බලන්න. පෙරනිමි ප්‍රමාණය කියන්නේ default size කියලා ඉංග්‍රීසියෙන් ලියා ගන්න. පෙරනිමි ප්‍රමාණය 3 වේ. නේද? මේ එනම් ඔබ විසින් font size සඳහා අගයක් නොදැක්වූ විට වෙබ් අතිරික්තව විසින් ස්වයංක්‍රීයව වෙන්නන ප්‍රමාණයට තමයි පෙරනිමි ප්‍රමාණය කියලා කියන්නේ. හරි. ඊළඟට මේ කොටස් දෙක ඔයගොල්ලෝ දන්නවා font face සහ font color කියන්නේ මොකක්ද කියලා අකුරු වල වර්ණයනේ. මෙන්න මේ විදියට එතෙන්ටම ලියන්න font tag එක සඳහා සම්මත වර්ණ 16ක් ලබා දිය හැක. මෙන්න මේ විදිහට කලර්ස් ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. මේ කලර් එකේ නම සඳහන් කරන්න ඕන ස්පෙලිං ඒ විදිහටම. හරිද? නේද? අපි අර කලින් ටයිප් කරපු කෝඩ් එකේ සඳහන් වෙන්නේ බ්ලූනේ නිල් පාට. අපිට මෙතන කලර් එක අපි චේන්ජ් කරලා බැලුවා රෙඩ් කියලා. මම මේක සේව් කරනවා. නේ. රිෆ්‍රෙෂ් කරාට පස්සේ ඔයගොල්ලන්ට පේනවා මෙතන කලර් එක රෙඩ් වලින් පෙන්නනවා. අර මම ෆොන්ට් සයිස් අඩු කරා නිසා හින් පෙන්නන්නේ. හරි. එතකොට අපිට කලර් එක මෙතන චේන්ජ් කරාට පස්සේ ශ්‍රී ලංකා කියන වචනේ රෙඩ් වලින් පෙන්නනවා. හරි. ඒ විදිහට වර්ණ 16ක් මෙතන තියෙනවා. ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන් වර්ණ 16 සම්මත වර්ණ 16 තමයි මේ තියෙන්නේ. හරි.
දැන් ඔයගොල්ලන්ට තියෙනවා මේ මොකක්ද මේ ක්‍රියාකාරකමක් දාලා ටියුට් එකේ. දැන් ඕගොල්ලන්ට ප්‍රශ්නයක් නැහැ. ඒ කලර්ස් වලට අනුව මැච් වෙන විදියට ඕගොල්ලන්ට ටියුට් එකේ මෙන්න මේ ක්‍රියාකාරකමේ කේතය ලියන්න පුළුවන්. හැබැයි දැම්ම බෑ. හේතුව මම මෙන්න මේ ලැයිස්තු සකස් කරන විදිය ගැන තාම කියලා දුන්නේ නැති නිසා. මේ බුලට් එකක් කොහොමද යොදන හැටි ගැන මම ඉගෙන කියලා දුන්නේ නැති නිසා ඔයාලට දැනට බෑ. ඒ නිසා ඕගොල්ලෝ දැන් ලියන්න ඕගොල්ලන්ගේ නම දැන් කෝඩ් එකක් ලියන්න ඕගොල්ලන්ගේ නම නිල් පාටින් පෙන්නන විදියට HTML කේතය ඔතන ලියන්න. ඒකට මම මෙහෙම ප්‍රශ්නයක් දෙන්නම්. ඔයාලා ලියන්න ගන්න ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්නේ ලියන්න. මේ විදියට ඔබේ නම නිල් පැහැයෙන් ප්‍රතිදානය වන ලෙස HTML කේතය ලියන්න. හරි. ඔයගොල්ලන් ලියන්න පටන් ගන්න. මුලින්ම ඔයගොල්ලෝ ලියන්න ඕනේ HTML open tag එක. ඊළඟට head open tag එක. ඊට පස්සේ නේද title එකට දාන්න ඔයගොල්ලන්ගේ නමම දාන්න නැත්නම් my name කියලා සඳහන් කරන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ දාන්න title close කරලා head close tag එක ලියන්න ඕන. ඊට පස්සේ අපි open කරගන්න ඕනේ body tag එක. body tag එක ලියලා ඊළඟට ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන් මේ විදිහට heading එක නේද? කියන්නේ font size එක සඳහන් කරනවා නම් එහෙම. ඊට පස්සේ මේක line වෙන්න ඕන තැන සඳහන් වෙන්න ඕන නම් ඔයගොල්ලන්ට center කියලා දෙන්න පුළුවන්. අවශ්‍යම නැහැ. දැන් මොකද මම ප්‍රශ්න දීලා තින්නේ ඔයාගේ නම print වෙන්න විතරයිනේ. ඔයාගේ නම ප්‍රතිදානය වෙන්න විතරයිනේ. ඒ නිසා මේ කොටස තියෙන්න ඕන. font face මෙතෙන්දි font එක මූලිකාංගය, face එක ගුණාංගය, ඒ සඳහා add කරන value එක තමයි font වර්ගය සහ color කියන්නේ ගුණාංගය, වර්ණය ඔයගොල්ලෝ දෙන්න ඕන blue වලින්. blue කියලා සඳහන් කරන්න. ඊට පස්සේ font tag එක close කරලා නේද? center අර open කරපු පිළිවෙලටම නෙමෙයි අවසානයේ open වෙලා තියෙන පිළිවෙලට text ටික close කරන්න මතක තියාගන්න. හරි. අපි මේක save කරලා බලමු. නේද? ඔයාගේ නමත් මේ විදියට පෙන්නනවා. ඔයා කෝඩ් එක ගෙදර මැෂින් එකක් තියෙනවා නම් ලැප් එකක් තියෙනවා නම් කරලා බලන්න කොහොමද ප්‍රතිදානය වෙන්නේ කියලා. හරි. ඒ වගේම ඊට අමතරව දැන් අපි මේ කල එක සඳහන් කළානේ. කල එකේ නම සඳහන් කළා වගේම ඔයගොල්ලන්ට පුළුවන් මේ කල එකේ හෙක්සා කෝඩ් එක සඳහන් කරලත් ඔයගොල්ලන්ට වර්ණය ලබා ගැනීමේ හැකියාව තියෙනවා. හරිද? මේ ගැන ඔයගොල්ලන්ට මේ සාමාන්‍ය මූලික වර්ණයක් හැදිලා තියෙන්නේ RGB සංකලන වෙලානේ. ඒ කියන්නේ red, green, blue කියන වර්ණ සංකලනය වෙලා තමයි වර්ණ හැදිලා තියෙන්නේ. මේකෙදි ඔයගොල්ලන්ට 10 වසරේදී කියලා දෙනවා මේ වර්ණ කොහොමද හැදෙන්නේ සහ ඒ වර්ණවලට මේ විදිහට කලර් එකකට කෝඩ් يعني කේතයක්. ඒ කියන්නේ කෝඩ් එකක් හැදෙන්නේ කොහොමද කියලා. ඊළඟට අපි බලමු
ලියන්න මාතෘකාව සෙන්ටර් උසුලනය සෙන්ටර් ටැග් එක ලියන්න මාතෘකාව සෙන්ටර් ටැග් හරිද එතෙන්දී ඔයගොල්ලෝ ලියා ගන්න නෝට් එකට වෙබ් පිටුවේ මාතෘකා කමා රූපයක් කමා ඡේදයක් ඒ කියන්නේ පික්චර් එකක් වුණත් පැරග්‍රාෆ් එකක් වුණත් රූපයක් ඡේදයක් වැනි ඕනෑම දෙයක් මැදට يعني මධ්‍යස්ථ මැදට කිරීම සඳහා මෙම උසුලනය භාවිතා කරයි. හරි. ඊට අමතරව එතෙන්ට බලයන්න ඊට අමතරව පාට හැඩගැන්වීම සඳහා ඒ කියන්නේ විවිධ වැකි පාට හැඩගැන්වීම සඳහා භාවිතා කරන උසුලන කිහිපයකි. කියලා ලියලා ඔයගොල්ලන්ට දැන් මම ස්ක්‍රීන් එකේ දානවා මෙන්න මේ කොටස. ඔයාලා මේ අවුට්පුට් එක ලියන්න ඕනේ නැහැ. මේ උදාහරණ ලියන්න ඕනේ නැහැ. ඉක්මනට ලියා ගන්න මෙන්න මේ කොටස විතරක්. ඒ කියන්නේ උදාහරණ තීරුව නැතුව මේ HTML සලකුණත් එක්ක ඒ කියන්නේ මේ ටැග් එකත් එක්ක මේ අක්ෂර හැඩගැන්වීමේ ස්වභාවය කියන්නේ මේකේ ටැග් එකේ විස්තරය ලියා ගන්න ඉස්සරහින්. දැන් ඔයගොල්ලෝ දාන B අකුරෙන් කියන්නේ bold තද පැහැති කරන්නේ නේද? අපි මේ හැම ටැග් එකක්ම දාලා බලමු කොහොමද අවුට්පුට් වෙන්නේ කියලා. හරි. ටැග් ගාලා ලියා ගන්න මේ කොටස්. නේද? B අකුරෙන් තද පැහැති bold කියන එකත් නේද? I අකුරෙන් italic. පස්සේ U අකුරෙන් underline EM කියන එකෙන් emphasize කියන එක අවධාරණය කරන ලද කියන එක. ඒවන වැඩිපුර EM කියන එක යූස් වෙන්නේ නැහැ පුතේ. ඊළඟට S අකුරු හරහා ඉරක් සහිත strict out. ඒක යූස් වෙන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් වැරදි වචන වෙබ් එකේ strict out කියන ඉරකින් කපලා පෙන්නන්නේ නැහැ නේ. ඒ නිසා superscript සහ subscript කියන දෙකම පාවිච්චි වෙනවා. ඔයගොල්ලෝ දන්නවා superscript කියන්නේ මොකක්ද subscript කියන්නේ මොකක්ද කියලා word එකේදී කියලා දීලා තියෙනවානේ. ඊළඟට mark අපි ඒක කරලම බලමු. ඔයගොල්ලන්ට සිංහල වචනේ මේකේ ලියන්න බෑ ඉංග්‍රීසි වචන ඉක්මනින් ලියන්න පුළුවන් නම් ඉංග්‍රීසි වචනේ ලියා ගන්න ගැටලුවක් නැහැ ඒකේ අර්ථය ඔයගොල්ලෝ දන්න නිසා හරි අපි මේ ටික කරලා බලමු මුලින්ම තියෙන්නේ B bold නේද bold italic underline කියන එක අපි තුනම එකපාර දාලා බලමු හරි මම මේ කෝඩ් එකම ගන්නවා right මෙතෙන්දී
මම center tag එකනේ දීලා තියෙන්නේ. හරි. මම මෙන්න මෙතෙන්ට මේ center tag එකට මැදට මම දාගන්නවා කෝණික වරහන් දෙකක්. එකේ මම type කරනවා B අකුර. ඔයගොල්ලෝ දන්නවා bold tag එක open කරා වගේම bold tag එක close වෙන්නත් ඕනේ. එතකොට මුලින් ඔන්න font face font tag එක close වුණා. ඊළඟට එහෙනම් bold tag එක තමයි close වෙන්න ඕනේ. හරි. දාලා දැන් මම ෆයිල් වල සේව් කරනවා මේක. සේව් කළා. අපි බලමු රිෆ්‍රෙෂ් කරලා නේද? අර සාමාන්‍යයෙන් බෝල්ඩ් උනාද කියලා බලා ගැනීමේ හැකියාවක් නැහැ. මේක හෙඩින් එකක් විදිහට පාවිච්චි කරන නිසා. හරි අපි සාමාන්‍ය අපි දැන් මේකේ තියෙන නිල් පාට අකුරුනේ නේද? කලර් එකක් නොදුන්න නම් බ්ලැක් වලින් තමයි ඔයගොල්ලෝ දන්නවා පෙන්නන්නේ. හරි ඊට පස්සේ බලන්න අපි මේක ඉතලික් කරමු. එතෙන්දි පාවිච්චි කරන්නේ අපි I කියන ටැග් එක. බෝල්ඩ් වලට ඒ කියන්නේ ෆොන්ට් එකට කලින් තමයි මෙතෙන්දි ඉතලික් කියන ටැග් එක ක්ලෝස් වෙන්න ඕන. හරි. සේව් කරලා බලමු ප්‍රතිදානය කොහොමද වෙන්නේ කියලා. නේද? ඔයගොල්ලන්ට පේනවා ඇල අකුරු නේද? ඉතලික් වලින් වෙන්නේ ඇල අකුරු. ඒ විදිහට නිරූපණය වෙනවා. ඊට පස්සේ අපි ඔන්න දැන් බෝල්ඩ් සහ ඉතලික් කියන එක කරා. ඊළඟට අපි අන්ඩර්ලයින් කියන ටූල් එක. එතෙන්දී මම මේ ඉතලික් කියන එක ළඟටම කෝඩ් එක දා ගන්නවා. U අකුර සඳහන් කර ගන්නවා. මෙතනින් අන්ඩර්ලයින් කියන ටැග් එක ක්ලෝස් වෙන්න ඕනේ. එක සේව් කරාට පස්සේ රිෆ්‍රෙෂ් කරලා බලමු. ඔයගොල්ලන්ට පේනවා ප්‍රතිදානේ මෙන්න මේ විදිහට අන්ඩර්ලයින් වෙලා සඳහන් වෙනවා. හරි. එතකොට ඔයගොල්ලන්ට එතෙන්දී මම ටැග්ස් 3ක් කරා නේද? බෝල්ඩ් ටැග් එක, ඉතලික් ටැග් එක සහ අන්ඩර්ලයින් ටැග් එක. ඊළඟට අපි බලමු මෙන්න මේ කොටස් දෙක සුපර්ස්ක්‍රිප්ට් සහ සබ්ස්ක්‍රිප්ට්. ඒකට නම් මට වෙනම වචන දෙකක් පාවිච්චි කරන්න මට සිද්ධ වෙනවා. මම ඉතින්දී මෙතන මේ සිල්වා කියන වචනේ ළඟින් ටැග් එකක් අරගෙන SUP සුපර්ස්ක්‍රිප්ට් කියන එක දාලා SUP සුපර්ස්ක්‍රිප්ට් ක්ලෝස් කියලා දාමු. එතකොට ඔයගොල්ලන්ට පේනවා මෙතන මගේ නමේ නිෂාදි ද කියන කොටසේ සිල්වා කියන කොටස උඩින් පෙන්නන්නේ. එතකොට ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් අපි දවසක් දිනයක් එහෙම සඳහන් කරන ෆස්ට් කියන එක ටයිප් කරනකොට ඉතින් ෆස්ට් කියන එක ටයිප් කරනකොට අංක 1 කෙලින්ම ST කියන එක ලියන්නේ. ST ටිකක් ඉහළින් ලියන්නේ. එතකොට සාමාන්‍ය ෆස්ට් කියන වචනේ ටයිප් වෙන විදියක් තියෙනවානේ. එතකොට ඒ සඳහා වුණ අපිට මේ සුපර්ස්ක්‍රිප්ට් කියන එක පාවිච්චි කරන්න පුළුවන්. ST කියන එක يعني අංක 1 සඳහන් කරලා උදාහරණයකට මෙහෙම. ඔය විදියට දීලා සාමාන්‍ය අපි එක සඳහන් කරන්න ඕනේ මේ විදියට. ඔන්න ඔය විදියට ෆස්ට් අර අන්ඩර්ලයින් තියෙන නිසා තමයි ඇටි ඉරක් ඇඳෙන්නේ. නැත්නම් ඒ විදියට එන්නේ නැහැ. ෆස්ට් කියන එක මේ විදියට තමයි සාමාන්‍යයෙන් ටයිප් කරන්නේ. එතකොට ඒක අපිට HTML කෝඩ් වල ගන්න නම් මේ විදියට අපි සුපර්ස්ක්‍රිප්ට් එක යොදන්න ඕන. හරි. මම සුපර්ස්ක්‍රිප්ට් එක මකලා ඔයගොල්ලන්ට ඊළඟට සබ්ස්ක්‍රිප්ට් එකෙන් වෙන දේ කියලා දෙන්න. සාමාන්‍ය අපි ජලය අණුවක් ටයිප් කරන්නේ ඔයගොල්ලෝ දන්නවා H2O කියලා. ඒතර ඔහොම නෙවෙයි සාමාන්‍යයෙන් සඳහන් කරන්නේ. එතකොට මෙතෙන්දී අපිට දාන්න පුළුවන් මේ අතරමැදට සබ් එක දාන්න පුළුවන්. සබ්ස්ක්‍රිප්ට් එක.
එතකොට ඒක ක්ලෝස් වෙන්න ඕන මෙතනින්මයි. නැත්නම් ඕව අකුරටත් සබ්ස්ක්‍රිප්ට් එක වැඩෙන නිසා ඒ කියන්නේ sub කියන ටැග් එක ওই විදිහට දාලා හරි. මේ විදිහට අපිට h2 කියන එක අන්ඩර්ලයින් එක දාපු නිසාම පෙන්නන්නේ h2 කියන එක ওই විදිහට සඳහන් කරගන්න පුළුවන්. හරි. ඒක තේරෙන්නේ නැති ඔයාලට ඊළඟට අපි බලමු මාQ කියන ටැග් එක අපි ඒක කරලම් බලන්න හිටියේ නේද? අපි ඒක කරලම් බලමු. එතෙන්දී ඔය විදිහට ඊට පස්සේ බලමු හරි ඊට පස්සේ බලන්න අපි මේ වචනේ තිරස් දිශාවට චලනය වෙන විදිහට අපි පෙන්නමු. ඒකට අපි මාQ කියන ටැග් එක තමයි යූස් කරන්නේ. හරි ඔයගොල්ලන්ට පේනවා එතකොට මේක මාQ කියන ටැග් එක දැම්මට පස්සේ ඔයාලා යොදන නම දකුණු පැත්තේ ඉඳන් වම් පැත්තට තිරස් දිශාවට චලනය වීමක් සිද්ධ වෙනවා. ඒතර ඔයගොල්ලෝ සාමාන්‍ය වෙබ්සයිට් වල දැකලා තියෙනවානේ ඔක. ගොඩක් වෙලාවට දැකලා තියෙනවා වෙබ්සයිට් වලට ගියාට පස්සේ ඔය වගේ ඔප්ෂන් ඒගොල්ලෝ යොදලා තියෙනවා. එතකොට එතෙන්දී අපි එතෙන්දී මාQ කියන ටැග් එක පාවිච්චි කරාම අපිට පුළුවන් තිරස් දිශාවට චලනයක් පෙන්වන විදිහට. ඒ කියන්නේ horizontally moving text කියලා තමයි මේ මාQ කියන ටැග් එකට අපි කියන්නේ. හරි. ඉතින් ඔයගොල්ලෝට එකෙන් සාමාන්‍ය යම් දෙයක් කරගන්න පුළුවන්. ඔයාලට මේ ටැග් එකනොත් හරි. ඔයගොල්ලන්ට දැන් කියලා දෙනවා කොහොමද HTML තුල සිංහල ටයිපින් කරගන්නේ කියලා. හරිද? ගොඩක් වෙලාවට මෙතෙන්දී පාසලෙන් සිංහල ටයිපින් කරන විදිහ උගන්වන්නේ නැති නිසා ඔයගොල්ලෝ මෙතනින් අල්ල ගන්න කොහොමද HTML වල සිංහල අකුරු ටයිප් කරන්න කියලා. ඒකට එක්තරා ක්‍රමයක් තියෙනවා. සිංහල අකුරු මුද්‍රණය කරගන්න. නැත්නම් අපිට මේ අපි එක හරියට ඒ විදිහට කරේ නැතොත් අපේ ප්‍රතිදානයේ සිංහල අකුරෙන් පෙන්වන්නේ නැහැ. ඒ නිසා ඔයගොල්ලෝ ලියා ගන්න මාතෘකාවක් වෙබ් පිටුවක් තුල මාතෘකාවක් යන වෙබ් පිටුවක් තුල සිංහල යුනිකෝඩ් භාවිතා කර ගන්න ආකාරය මාතෘකාවක් ලියා ගන්න.
වෙබ් පිටුවක් තුළ සිංහල යුනිකෝඩ් භාවිතා කරන ආකාරය. හරි. අපි ඒක ටයිප් කරලා බලමු. මම අලුත් නෝට්පෑඩ් එකක් ඕපන් කරගන්නවා. හරි. මම අලුත් එකක ඉන්නේ. එතකොට අපි දන්නවා මෙතන නම නේද? නම අපි ටයිප් කරන්න ඕනේ සිංහලෙන්. ඔයගොල්ලන්ට ඒ සඳහා ඉස්කෝලේ පොත ෆොන්ට් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ දන්නේ නැති අය ඔයගොල්ලන්ගේ ටාස්ක් බාර් එකේ තියෙනවා. ඒ කියන්නේ සිංහල ටයිපින් තාම කරලා නැති කවුරු හරි ඉන්නවා නම් ඔයගොල්ලන්ගේ ටාස්ක් බාර් එකේ තියෙනවා ලැන්ග්වේජ් එක වෙනස් කරන්න පුළුවන් කීබෝඩ් එකේ. ඔයගොල්ලන්ට පේනවා මෙතන දකුණු පැත්තේ පහළ කෙළවරේ ඉංග්‍රීසි තමයි දැන් මෙතනින් තියෙන්නේ. මම ඒක චේන්ජ් කරනවා සිංහල වලට. හරි. සිංහල වලට චේන්ජ් කළා මගේ නම මම සිංහලෙන් ටයිප් කරනවා. හරි. දැන් තියෙන්නේ සිංහලෙන්. හරි. අපි ඕක normally save කරොත්. හරිද? normal විදියට save කරොත් අපි බලමු ප්‍රතිදානය වෙනවද කියලා. save. .html කියන extension එක අනිවාර්යෙන් සඳහන් කරලා මෙතෙන්දී all files ලබා දීලා මම save කරනවා. හරි. දැන් අපි බලමු open කරලා නේද? ඔයගොල්ලන්ට පේනවා ඉංග්‍රීසි වලින් තමයි ඒක ප්‍රතිදානය වෙන්නේ. හරි. සිංහල වලින් අපිට ප්‍රතිදානය කරගන්න ඕනේ එහෙනම්. හරි. කොහොම ඉඳිද්දී බලන්න මම සිංහලෙන් ඒක ටයිප් කරේ. නැවත මම මේක save as යනවා. මෙතෙන්දී .html කියන එක සඳහන් කරලා මෙන්න මේ save as type එක all files දෙනවනේ. ඒ වගේම ඔයගොල්ලන්ට පේනවා මෙතන encoding කියන type එකක් තියෙනවා. මෙතන මෙන්න මේ encoding කියන type එකේ ඔයගොල්ලෝ දෙන්න ඕනේ ANSI කියන type එක. එතකොට අපිට පුළුවන් සිංහල අකුරු ප්‍රතිදානය කරගන්න. හරිද? encoding කියන තැන ANSI කියන එක දෙන්න. හරි. දීලා අපි ඒක save කරගමු. හරි. අපි නැවත save කරගමු එක.
ලැප් එකේ ප්‍රශ්නයක් තියෙන පුතේ ඒක. අපි ඒක නෝට් එක ලියා ගමු. ඊළඟට අපි ඒක හරියට කෝඩ් එක ටයිප් කරගමු. ඉස්සරහට ලියා ගන්න මේක. මේක කරන විදිය ලියමු අපි. අපි මේ මාතෘකාව ලියලා ඇත්තේ වෙබ් පිටුවක් තුළ සිංහල යුනිකෝඩ් භාවිතා කරන ආකාරය ලියන්න එතෙන්දී. ඔබ වෙබ් පිටුවක් නිර්මාණය කර ලියන්න නෝට් එක. ඔබ වෙබ් පිටුවක් නිර්මාණය කර සිංහල යුනිකෝඩ් අකුරු වරහන් ඇතුළේ ඉස්කෝල පොත කියලා ලියන්න. සිංහල යුනිකෝඩ් අකුරු ඉස්කෝල පොත යොදා ගන්නේ නම් ලේඛනය සේව් කිරීමේදී ඒ කියන්නේ කෝඩ් එක සේව් කරද්දී save as සංවාද කොටුවේ එන්කෝඩින් ස්වරූපය sorry පුතේ අර අතර මම කලින් කිව්වේ ANSI කියලානේ. ඒ ANSI කියලා ටයිප් කරාම එන්නේ ඉංග්‍රීසි වලින් කොහොමද? ඉතින් පොඩි මිස්ටේක් එකක් වුණා. ස්වරූපය වෙනස් කරන්න ඕනේ යුනිකෝඩ් කියලා. එන්කෝඩින් ස්වරූපය යුනිකෝඩ් ලෙස සකස් කළ යුතුය. අපි සාමාන්‍ය ස්වරූපයෙන් ANSI කියලා ටයිප් කරන්නේ. එන්කෝඩින් ස්වරූපය යුනිකෝඩ් ලෙස සකස් කළ යුතුය. හරි. අපි මේ ටැග් එකම කොපි කරලා ගමු. හරි මෙතන අපි සේව් කරන්න යනකොට එතෙන්දී හරිද all files තෝරලා දීලා මෙන්න මෙතන sorry encoding කියන දන ANSI කියන එක නෙමෙයි යුනිකෝඩ් එක තමයි ලබා දෙන්න ඕන ඒත් මේ ලැප් එකට අදාළ පුතේ යුනිකෝඩ් කියන එක නැහැ අපිට මෙතනින් language එක select කරොත් ඒකෙදි ඔයගොල්ලන්ට දැන් පෙනේ වෙබ් එකේ මේ කොටස විතරක් අර මම සිංහලෙන් අතරින් ටයිප් කරපු නිසා තමයි ඒ කොටස විතරක් සිංහලෙන් එන්නේ අනිත් කොටස් ටික අර මම කොපි කරලා ගත්ත නිසා තමයි මේ විදිහට පෙන්නන්නේ ඉතින් සිංහලෙන් කරගන්න නම් ඔයගොල්ලෝ අනිවාර්යෙන් අතන යුනිකෝඩ් කියලා චේන්ජ් කරන්න ඕන සේව් කරන තැන හරි මේ තියෙන්නේ කොටස කරන විදිය සේව් කරන තැන මෙතන එන්කෝඩින් කියන තැන යුනිකෝඩ් කියන එක
තේරුවට පස්සේ ඔක සාමාන්‍යයෙන් ප්‍රතිදානය වෙන්නේ මෙන්න මේ විදිහට. මේ කෝඩ් එකේ අවුට්පුට් එක තමයි මේ පෙන්නලා තියෙන්නේ ඔයගොල්ලන්ට. ඊළඟට අපි ලියමු මාතෘකාවක්. ලියන මාතෘකාවක් වෙබ් පිටුවක් තුලට ඡායාරූපයක් නැත්නම් ඉමේජ් එකක් ඇතුළත් කරගන්න ආකාරය. ඡායාරූපයක් නැත්නම් ඉමේජ් එකක් ඇතුළත් කරගන්න ආකාරය. හරි. එතෙන්දී ඔයගොල්ලෝ දාන සාමාන්‍යයෙන් ඉමේජ් කියන පින්තූර කියන දේවල් පවතින්නේ එක්ස්ටෙන්ෂන් තමයි .png .gif සහ .jpg කියන ටයිප් වල තමයි අඩු ධාරිතාවයක් සහිත ගොනු වර්ග වල තමයි ඒවා තැන්පත් වෙන්නේ. එතකොට අපිට එකෙන් ඡායාරූපයක් හඳුනා ගන්න පුළුවන්. හරි. ඊළඟට අපි බලමු මේක ඇත්තටම මේ ඉමේජ් ටැග් එක කියන්නේ empty ටැග් එකක්. දැන් සාමාන්‍යයෙන් හැම ටැග් එකකම තියෙනවනේ මේ open සහ close ටැග් එක. හැබැයි image ටැග් එක blank ටැග් එකක්, empty ටැග් එකක්. මේකේ තියෙන open ටැග් එක පමණයි. මේකේ close open ටැග් කියලා දෙකක් ආරම්භක සහ අවසාන කියලා ටැග් යුගල දෙකක් ඇත්තේ නැහැ. හරි. ලියන්න ඔයාලා ඒ යටතේ image ටැග් කියලා මේ විදිහට ලියන්න image උසුලනය කියලා අනුමාත්‍රකාවක් ලියා ගන්න. image උසුලනය කියලා අනුමාත්‍රකාවක් ලියා ගන්න. හරි. එතෙන්දී ඔයගොල්ලෝ නෝට් එකේ ලියන්න මෙහෙම. මෙම image උසුලනේ ආරම්භක හෝ අවසාන ලෙස කොටස් දෙකක් භාවිතා නොවන අතර මෙවැනි ටැග් නැත්නම් මෙවැනි උසුලන blank ටැග් හෝ empty ටැග් ලෙස හඳුන්වයි. මෙවැනි උසුලන blank ටැග් හෝ empty tags ලෙස හඳුන්වයි. හරි. ඉතින් මේ image tag image කියන්නේ මූලිකාංගයනේ. එතකොට පින්තූරය කියන්නේ මූලිකාංගය. මේ image මූලිකාංගයටත් අදාළව ගුණාංග 12ක් තියෙනවා. හරිද? ඉතින් මේ ගුණාංග 12 ගැනම ඉතින් උගලට 9 වසරේදී කතා කරන්න අමාරුයි. හරිද? මම ඒක පොදුවේ කතා කරන්න. ඉතින් මේ ඔයගොල්ලෝ ලියන්න අවශ්‍ය නැහැ. එතකොට මේ ප්‍රධානතම ගුණාංගය තමයි SRC කියන්නේ source code. කියන්නේ source කියලා කියන්නේ සම්පත් පවතින ස්ථානය. දැන් මෙතෙන්දී අපි දෙන්න ඕනේ ඔයාගේ පරිගණකයේ පික්චර් එක සේව් වෙලා තියෙන ලොකේෂන් එක ඔයගොල්ලෝ දෙන්න ඕන. ඒක හරියටම ගන්න තැන මම ඔයගොල්ලන්ට කියලා දෙනවා. එතකොට ඒකට අපි පාවිච්චි කරන ගුණාංගය තමයි SRC. ඊළඟට alt කියලා එකක් පාවිච්චි කරනවා width height කියලා. කියන්නේ පින්තූරේ කොච්චර දිග පළල වෙන්න ඕනද කියන එක. ඊට පස්සේ පින්තූරේ වටා බෝඩර් එකක් යොදන්න ඕන නම් මේ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම පික්චර් එක align වෙන්න ඕනේ කොහොමද? කියන්නේ පික්චර් එක වෙබ්සයිට් එකේ තියෙන්න ඕන මොන තැනද කියන එක. මැදද නැත්නම් වම් පැත්තට බර වෙලා දකුණු පැත්තද කියන එක ඒ විදිහට අපිට align කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මම මේ ටැග් එක මේ කොපි කරලා ඔයගොල්ලන්ට පොදුවේ සම්පූර්ණයෙන්ම කතා කරනවා. හරි. මුලින්ම ඔයගොල්ලොත් මේ ටැග් එක මාත් එක්කම ලියමු. ලේසි. මම මෙතෙන්දී head tag එකක් පාවිච්චි කරන්නේ නැහැ. ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් ලියද්දි පැටලෙන්න පුළුවන්. දැම්ම ලියන්න ඒවා පොඩ ඉන්න.
HTML වලදී අර මම ටයිප් කරන පිළිවෙලට ඔයගොල්ලෝ ලියන්න ගියොත් වරදිනවා. ඒ නිසා හෙඩ් එකට අපි නමක් දෙමු. මේ කොටස ලියා ගන්න ඔයගොල්ලෝ. හරි. ඒ කොටස ලියා ගන්න ඔයගොල්ලෝ. ඊට පස්සේ මම මෙතන මැදට අර කොපි කරපු ඉමේජ් ටැග් එක නේද? ඔයගොල්ලෝ දැන් අනිවාර්යෙන් බොඩි ටැග් එක ඇතුලේ මේ විදිහට සඳහන් වෙන්න ඕන. image src. මේ මෙතන මේ තියෙන ලොකේෂන් එක මම මකනවා. හරිද? ඒ කියන්නේ ඒකේ ගුණාංගය. දැන් අපි සාමාන්‍යයෙන් පික්චර් එකක් ගත්තට පස්සේ අපි පික්චර් එකේ මුලින්ම තියෙන තැනට ගිහිල්ලා ඒකෙන් පික්චර් එකේ ලොකේෂන් එක අපි මෙතෙන්ට සඳහන් කරන්න ඕනේ. මේවා නම් alt කියන්නේ අර පික්චර් එක වෙනුවට සඳහන් කරන එක. ඒ වගේම width එක, height එක, border එක ඔයගොල්ලෝ මේ ටික පැහැදිලි කරනාන් පස්සේ අපි බලමු කොහොමද පික්චර් එකක් මෙතෙන්ට දාගන්නේ කියලා. එතකොට මුලින්ම මෙන්න මේ image කියන මූලිකාංගය ඔයගොල්ලෝ මුලින්ම ලියන්න ඕන. හරිද? img කියන එක. ඊට පස්සේ src කියන්නේ සම්පත් පවතින මේකේ source src කියන එක ඉංග්‍රීසි වචෙන් source. ඒ කියන්නේ සම්පත් පවතින ස්ථානය. ඒකේ අපි දන්නා එක ගුණාංගය src කියන්නේ ගුණාංගය. එහෙනම් අපි අනිවාර්යයෙන් ඒකට වැලියු එකක් දෙන්න එපා. කියන්නේ සම්පත් පවතින ස්ථානය අපි මෙතන සඳහන් කරන්න ඕන. බලන්න ඒක කරන හැටි. ඔයගොල්ලෝ කෝඩ් එක මිනිමයිස් කරලා ඔයගොල්ලෝ එතෙන්දී ඔයගොල්ලෝ පික්චර්ස් තියෙන තැනකට ගිහිල්ලා මෙතෙන්දී කැමති පික්චර් එකක් උඩ දැන් මම මේ ඩවුන්ලෝඩ් කරපු පික්චර් එකක් උඩ මේ විදිහට රයිට් ක්ලික් කරනවා. ඕනම පික්චර් එකක් උඩට ගිහිල්ලා රයිට් ක්ලික් කරන්න. රයිට් ක්ලික් කරාට පස්සේ මෙන්න මේ ජෙනරල් වල මේ ජෙනරල් ටැබ් එකේ ඔයගොල්ලන්ට පේනවා ලොකේෂන් කියලා සඳහන් වෙනවා. ඒ කියන්නේ මේ පික්චර් එක තියෙන තැන කෙලින්ම අපිට ගන්න පුළුවන් මේ ලින්ක් එක මේ විදිහට සිලෙක්ට් කරලා කීබෝඩ් එකේ control සහ C ඔබන්න. ඔයගොල්ලෝ දන්නා කොපි කරන එකේ ෂෝට්කට් කී එක තමයි control සහ C. හරි. එතනින් කොපි කරලා අපි ආයේ කෝඩ් එකට ගිහිල්ලා අපිට කරන්න තියෙන්නේ මෙන්න මෙතෙන්ට right click කරලා paste කරන්න. හරි. එතෙන්දී මේ ආවේ ලොකේෂන් එක විතරයි. පික්චර් එකේ නම ආවේ නැහැ. පැහැදිලිද? මේ මං ගත්තේ ලොකේෂන් එක විතරයි. ඊට පස්සේ අපි නැවතත් ඇල ඉර සඳහන් කරලා මේ බෑක්ලෑෂ් එක තියලා මම නැවත යන්න ඕනේ පික්චර් එක තියෙන තැනට. පික්චර් එක තියෙන තැන මේ තියෙන්නේ පික්චර් එකේ නම. හරි. එතන ගිහලා right click කරලා rename කරලා ඒ නමත් copy කරලා ගන්න. හරි. copy කරලා අතර code එකට paste කරන්න. හරි. දැන් අපි ගන්න ඕන පික්චර් එකේ extension එක. පික්චර් එකේ දිගුව කියන කොටස. ඒකත් අපි පික්චර් එක තියෙන තැනටම ගිහලා තමයි අපි ඒක බලා ගන්න ඕන. මේක right click කරලා properties වලින් අපිට බලා ගන්න පුළුවන් මේ පික්චර් එක save වෙලා තින්නේ මොන type එකේද? .jpg කියන type එකේ. හරි. අපි ඒකත් එතෙන්ට දෙමු. space තියන්න නැතුව දෙන්න ඕනේ jpg කියලා. හරි. ඊට පස්සේ අපි මේ ෆයිල් එක save කරලා බලමු. all files දුන්නා. save. එතෙන්දී
පික්චර් එකේ ලොකේෂන් එක පෙන්වන්නේ නැහැ. හරි සාමාන්‍යයෙන් මේ විදිහට තමයි පුතා කරන්නේ. එතකොට මෙතෙන්දී අනේ පික්චර් එක වැටෙන්න ඕන. මම හිතන්නේ ඩවුන්ලෝඩ් කරපු ෆොටෝ එකක් නිසා වෙන්නේ නැති. හරි. මේ කෝඩ් එකත් ඔයගොල්ලෝ මේ විදිහටම ලියා ගන්න. මේ විදිහට මම දාපු SRC එකම ඔයගොල්ලොත් ඒ විදිහටම සඳහන් කරන්න. දැන් ඔයගොල්ලෝ නෝට් එකට මේ කෝඩ් එක ලියා ගන්න. හරි ඊළඟට අපි බලමු සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට මේ පැරග්‍රාෆ් ටැග් එක ගන්න ලියන්න අවශ්‍ය නැහැ. සාමාන්‍යයෙන් මෙන්න මේ විදිහට p කියන ටැග් එක යොදලා ඒ අතරට මේ විදිහේ කොටසක් ටයිප් කරාට පස්සේ ඡේදයක් ටයිප් කරාට පස්සේ ඔයගොල්ලන්ට පැරග්‍රාෆ් එකක් විදිහට වෙබ් එකේ පෙන්නනවා. එතකොට මේ පැරග්‍රාෆ් ටැග් එක මෙන්න මේ විදිහට align කිරීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ left දුන්නොත් වමට align වෙන්නේ, center දුන්නොත් මැදට align වෙන්නේ, right දුන්නොත් දකුණට, justify දුන්නාම මෙන්න මේ විදිහට දෙපැත්ත balance කරීමේ හැකියාව තියෙනවා. දැන් මේකේ නම් balance වෙලා නැහැ. දෙපැත්ත balance වෙලා අපිට justify කර ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට අපි ලියමු
මාතෘකාවක් ලියන්න ඔයගොල්ලෝ ලැයිස්තු ඇතුළත් කිරීම කියලා. වෙබ් පිටුවකට ලැයිස්තුවක් ඇතුළත් කරගන්න ආකාරය කියලා. එතකොට මේ කොටස කරාට පස්සේ ඔයගොල්ලන්ට ටියුට් එකේ සඳහන් කරලා තියෙන ක්‍රියාකාරකම කරන්න පුළුවන්. ඒකෙත් තියෙනවා ලැයිස්තුවක් නේද? බුලට්ස් දාලා අපි ලැයිස්තුවක් දීලා තියෙනවානේ. ඒක ඔයගොල්ලන්ට දැන් අතින් උනත් කෝඩ් එක ලිවීමේ හැකියාව තියෙනවා. හරි. එතකොට මෙතෙන්දී ලැයිස්තු ඇතුළත් කරන ආකාර 3ක් තියෙනවා. හරිද? මම ඔයගොල්ලන් 9 වසරේදී ආකාර 2ක් ගැන උගන්වනවා. හරි. ලියන්න මෙහෙම. ලැයිස්තු ඇතුළත් කරන ආකාර 2කි. ලැයිස්තු ඇතුළත් කරන ආකාර 2කි. පළවෙනි එක ලියන්න. අංකිත නොවන ලැයිස්තු. අංකිත නොවන ලැයිස්තු. unordered list. අංකිත නොවන ලැයිස්තු. එතකොට ඔයගොල්ලෝ දන්නවා අංකිත නොවන ලැයිස්තු වලට මම ඉංග්‍රීසියෙන් ඔයගොල්ලෝ ලියන්නකෝ unordered list කියලා. එතකොට මේ unordered list කියන එකේ අකුරු දෙක මුල් අකුරු දෙක වෙන U සහ L පාවිච්චි කරලා තමයි මේ UL tag එක කියන එක හැදිලා තියෙන්නේ. හරිද? ඔයගොල්ලෝ දෙවෙනි එක ලියා ගන්න අංකිත ලැයිස්තු ordered list. අංකිත නොවන ලැයිස්තු සහ අංකිත නොවන ලැයිස්තු දෙවෙනි එක. දෙවෙනි එක අංකිත ලැයිස්තු ordered list. එතකොට ඒකෙත් ඒ විදිහමයි මුල් අකුරු දෙක O සහ L. ඒ කියන්නේ OL කියලා තමයි ඒකේ tag එක සඳහන් වෙන්නේ. ලේසි එතකොට මතක තියාගන්න ඔයගොල්ලන්ට. හරි. මුලින්ම ලියන අනුමාත්‍රිකාව අංකිත නොවන ලැයිස්තු unordered list. අංකිත නොවන ලැයිස්තු. හරි. ලියන්නේ යටතේ අංකිත නොවන ලැයිස්තුවක ආරම්භය සටහන් කිරීමට මෙන්න මේ විදිහට ලියන UL open tag එක ලියන්න සනිටුහන් කිරීමට UL open සලකුණ නැත්නම් tag එක භාවිතා කරන අතර එම මූලිකාංගය සඳහා එතකොට මූලිකාංගය වෙන්නේ unordered list එකනේ. මූලිකාංගය සඳහා type යන ගුණාංගය භාවිතා වේ. ඒකෙදි පාවිච්චි කරන ගුණාංගය තමයි type. type යන ගුණාංගය භාවිතා වේ. එතකොට ඔයගොල්ලෝ දන්නවා මූලිකාංගයක් තියෙනවා නම් ඒ සඳහා ගුණාංගයක් තියෙනවා. ගුණාංගයක් තියෙනවා නම් ඒ සඳහා අපිට දෙන්න පුළුවන් value එකක් තියෙනවා අනිවාර්යයෙන්. හරිද? ඒ විදිහට අංකිත නොවන ලැයිස්තු වලට ඔයගොල්ලන්ට ඕන විදිහට දැන් ඔයගොල්ලෝ නෝට් එකක් ලියනවා නම් ඔයාලා ආසාස එක විදිය බුලට්ස් දානවනේ. හරිද? ඒ බුලට්ස් හැම එකක්ම මේ HTML වල යූස් කරන්න බෑ. එතෙන්දී අපිට මූලික වශයෙන් ගුණාංග 3ක් විතරක් දීලා තියෙනවා. එතෙන්දී මෙන්න මේ types 3 ලියා ගන්න ගුණාංග භාවිතාවේ ඒ සඳහා පැවරිය හැකි අගයන් 3කි. ඒ කියන්නේ values දීලා තියෙන්නේ 3යි. ඒ කියන්නේ ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන් බුලට් වර්ග 3යි. ඒ සඳහා පැවරිය හැකි අගයන් 3කි. ඒ අගයන් 3 මෙන්න මේ විදිහට ලියන්න. පළවෙනි එක disk කියන එක දුන්නට පස්සේ මෙන්න මේ විදිහට කළු පාට round සහිත bullets තමයි ඔයගොල්ලන්ට එන්නේ. square කියන එක දීලා බලමු අපි මොකද වෙන්නේ කියලා. circle නේද? square කියන එක දුන්නා පස්සේ දැන් round හැඩයට එන්නේ කළු පාට. ඊට පස්සේ කළු පැහැති කොටු ආකාරයට තමයි bullets දෙන්නේ. circle දුන්නාම හිස් රවුමක් තමයි පෙන්වන්නේ. හරි. අපි මේක කරලම බලමු. ඔයගොල්ලෝ ලියා ගන්න එයට පැවරිය හැකි අගයන් 3කි. මේ 3 ලියන්න disk square circle කියලා. හරි. අපි මේක කොහොමද ටයිප් කරන්න කියලා බලමු. හරි.
හරි. මෙතෙන්දී ඔයගොල්ලන්ට පේනවා මම විෂයන් කිහිපයක ලිස්ට් එකක් සකස් කරනවා. ඔයගොල්ලොත් කෝඩ් එක ලියා ගන්න. හරි. මෙතෙන්දී අපි unordered list කියන title name එක පාවිච්චි කරලා තියෙනවා. එතකොට මේකෙදි list එකක් සකස් කරනකොට මේකේ body tag දෙක අතර අපි සඳහන් කරන්න ඕන මූලිකාංග tag එක තමයි UL කියලා කියන්නේ. එතකොට අපි UL කියන tag එක ওই විදිහට open කරලා මේකේ ගුණාංගය තමයි අපි දන්නවා type කියන ගුණාංගය මේ විදිහට සඳහන් කරලා ඊට පස්සේ සමාන ලකුණ ඊළඟට මෙතෙන්දී අපිට පාවිච්චි කරන්න පුළුවන් disk කියන type එක අපි පාවිච්චි කරනවා. හරිද? එතකොට අපි list එකක් නෙමෙයි සකස් කරන්නේ. එතකොට මේ list එකේ එක item එකකට අපි list item කියලා කියන්නේ. ඒ list item වචනෙන් තමයි මේ li කියන tag එක හැදිලා තියෙන්නේ. පේනවා ඔයගොල්ලන්ට. එතකොට li කියලා තියෙන්නේ. list item පළවෙනි list item එක තමයි මම විෂයක් ගන්න ICT කියලා. එතකොට ඒ list item එක ඒ පේලිය මෙතනින් close වෙලා තියෙනවා. ඊළඟ item එක තමයි list එකේ තියෙන history කියන එක. ඒකත් මෙතනින් close වෙලා තියෙනවා ඔයගොල්ලන්ට. හරි. ඒ විදිහට හැම list item එකක්ම close වුණාට පස්සේ තමයි ඊළඟ එකේ ඊළඟට යන්නේ. හරි. අපි මේක save කරලා බලමු. Google Chrome web browser එක open කරාට පස්සේ ඔයගොල්ලන්ට පේනවා මෙන්න මේ විදිහට list එකක් විදිහට එන්නේ නේද? එතකොට අපි දැන් මේ disk කියන එක. එතකොට මේ disk කියන එකේ මේ විදිහට මේ bullet එක තමයි පෙන්වන්නේ. හරිද? ඊට පස්සේ අපි මේ bullets disk කියලානේ තියෙන්නේ මෙතන. අපි ඉගෙන ගත්තා ගුණාංග තුනක් තියෙනවා කියලා. තුන තමයි circle සහ square කියන එක. ස්ක්වා කියන එකක් දාලා බලමු. ඔයගොල්ලන්ට ඒක අර වෙනම පේන්නේ නැහැ පුතේ හේතුව මේ font size අඩු නිසා. අපි circle කියන එක දාලා බලමු. කෝඩ් එකේ ප්‍රශ්නයක් තියෙන්නේ. ඔයගොල්ලන්ට circle කියලා දැම්මට පස්සේ මෙතන පෙන්වන්නේ සාමාන්‍යයෙන් his round සහිත bullets තුනක් තමයි තියෙන්නේ. ඔයගොල්ලෝ ඉතින් ගෙදර මැෂින් එක කරලා බලන්න. කෝඩ් එක වෙනස් කර කර බලන්න කොහොමද ලිස්ට් එක හදාගන්නේ කියලා. දැන් ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් කියන්නේ දීලා තියෙන අභ්‍යාසයට අනුව ඔයගොල්ලන්ට කරන්න පුළුවන්. ඔයගොල්ලන්ට මේ මෙතන ටයිප් එක යොදන්න ඕන disk කියන ටයිප් එක. හරි. පැහැදිලි ඇති කොහොමද
අංකිත නොවන ලැයිස්තුවක් පාවිච්චි කරන්න කියලා. අංකිත නොවන ලැයිස්තුවක් සකස් කරගන්න කියලා. එතකොට ඕගොල්ලෝ අනිවාර්යෙන්ම දැන් ඕගොල්ලන්ට මේක කරන්න පුළුවන්. දැන් මෙතෙන්දී මේ තියෙන HTML කෝඩ් එක ලියන්න කියලා තියෙන්නේ. ඒතර ඔයගොල්ලෝ HTML open කියලා දාලා title tag එකට ඔයාගේ නම හරි මොකක් හරි නමක් දෙන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ දන්නවා මෙතෙන්දී මාතෘකාවක් තියෙනවානේ interesting facts of tiny bee කියලා නේද? මේ message ගන්න තියෙන්නේ. එතකොට මෙන්න මේ මාතෘකාව ඔයගොල්ලන්ට heading එකක් විදිහට use කරන්න පුළුවන්. color එකක් යොදන්න ඕනේ නැහැ. හැබැයි color black කියලා යොදන්න ඕනේ නැහැ නේ. මොකද ඒකේ default color එක blackම තමයි. එතකොට ඔයාලට පුළුවන් මේකෙදි ඔයාලට heading tag එක use කරන්න වෙනවා. bold tag එක use කරන්න වෙනවා. underline tag එක use කරන්න වෙනවා. මේ පේලිය ලිවීම සඳහා. එකම කෝඩ් එකේදී මේ ඔක්කොම ලියන්න වෙන්නේ. ඒ නිසා ඊට පස්සේ ඔයාලට මෙතෙන්දි picture එකක් නේද? ඔයා කැමති විදිහට picture එකේ නමට b picture කියලා දාන්න. ඒ කියන්නේ මේ මැස්සා ගැනනේ සඳහන් වෙන්නේ. tiny b කියලා. හරි .jpg කියලා. හරි එහෙම වෙනස කැමති විදිහට ලියන්න location එක. එතකොට ඔයගොල්ලෝ දන්නවා දැන් කොහොමද image එක code එක ලියවෙන්නේ කියලා. ඒ විදිහට දාලා image එක code එක ලියනකොට අනිවාර්යෙන් අර උස පළල ඒව සඳහන් කළම තමයි ලියන්න ඕන. හේතුව මේ picture එක සම්පූර්ණයෙන්ම code එක පුරාම ලියවෙන්නේ නැහැනේ. ඒ නිසා ඊට පස්සේ ඔයාට ලැයිස්තුව සකස් කරනකොට ඔයා අර list item කියන tag එක ලියනවනේ. ඒ කියන්නේ දැන් ඔයා බලයි හරි දැන් list item එකේ මේ වචනත් ලියන්න දාන්නෝ දැන්. මේ කොටස ලියන්න දානවා. හැබැයි මේකේ වර්ණය සඳහන් කරන්නේ කොහොමද කියලා එක ප්‍රශ්නයක් තියෙනවනේ. එතෙන්දී ඔයාට තියෙන්නේ මෙන්න මේ list item කියන තැන හරිද? ඉස්සරහෙන් අර විදියටම font face කියලා සඳහන් කළා නේද? ඒ ටික ලියන්න ඕන ඔයා. font face කියලා සඳහන් කළා, font වර්ගයක් සඳහන් කළා. එතෙන්දී color එක සඳහන් කරන්න. නැත්නම් font face අවශ්‍ය නැහැ. ඒ කියන්නේ font වර්ගය අවශ්‍ය නැහැ. ඔයාට තියෙන්නේ මෙතෙන්දී font color කියන ගුණාංගය පාවිච්චි කරලා එතෙන්ට අදාළ වර්ණය සඳහන් කරන්න විතරයි. එතකොට list එක ඇතුළෙත් අපිට මේ විදිහට වර්ණ සඳහන් කරගන්න පුළුවන්. මේ විදිහට ඔන්නම් මේ list item එක ඇතුළේ මේ li කියන එක ඇතුළෙම ඒක දාන්න පුළුවන් ওই විදිහට. එතකොට මෙතනින් තමයි close වෙන්නේ. හරි. ඒ විදිහට ටිකක් කල්පනාවෙන් හේතුව මේකේ වර්ණ වෙනස් නිසා මම කිව්වේ දා වර්ණ ටික ලියා ගන්න කියලා. ඔයාලා ડોකියුමන්ට් එකේ වර්ණ print වෙලා නැති නිසා black and white ටියුට් එකක් නේ ඔයගොල්ලෝ ළඟ තියෙන්නේ. ඒ නිසා මේ අදාළ color එක දාලා ඔයගොල්ලෝ කෝඩ් එක ලියන්න. කෝඩ් එක ලියලා කෝඩ් එක ලියන්න ඔයගොල්ලන්ට මේ හිස් කොටුව මදි වේ සමහරක් විට. ඒ නිසා පොතේම මීට අදාළ කෝඩ් එක ලියන්න. හරි. ඉතින් ඔයාලට අද ඒ එක්සර්සයිස් එක කරන්න අවශ්‍ය සේරම ටෙක්ස්ට් ටික ඔයගොල්ලන්ට අද මම කියලා දුන්නා. ඒක ලියලා පුළුවන් නම් මගේ WhatsApp නම්බර් එක ඔයගොල්ලෝ දන්නවනේ. ගෲප් එකේ තියෙනවනේ. WhatsApp නම්බර් එකට කෝඩ් එක ලියලා කෝඩ් එක ෆොටෝ එකක් ගහලා මට කෝඩ් එක නැවත එවන්න ඕනේ.